मानव आहार मार्ग पद्धति मानव आहार मार्ग पद्धति मानव आहार मार्ग पद्धति हरि දැන් පුතේ අපි මේ මානව ආහාර මාර්ග පද්ධතිය ඉගෙන ගනිද්දී අපි දන්නවා මානවයා කියන්නේ මිනිසා. මිනිසා ගන්නවා යම් යම් ආහාර. ඔය මිනිසා ගන්න ආහාර යොමු වෙන්න අවයව සමූහයක් තියෙනවා. මිනිසා ගන්න ආහාර යොමු වෙන්න තියෙන මේ අවයව සමූහය අපි කතා කරනවා මානව ආහාර මාර්ග පද්ධතිය විදිහට. දැන් බලන්න මානව ආහාර මාර්ග පද්ධතිය ඉගෙන ගනිද්දී බලමු අපි දන්නවා මුඛය මුඛ කුහරය ग्रसनिकाव अन्न स्रोतय आमाशय ग्रहणीय शेषांत्रय महांत्रय गुद मार्गे गुदय गुद वक्र विधाने राइट को मानव आहार मार्ग पद्धति मिनिसागे आहार गमन करन मिनिसागे आहार गमन करन पद्धतिයටයි අපි කියන්නේ මානව ආහාර මාර්ග පද්ධතිය මානව ආහාර මාර්ග පද්ධතිය ඉගෙන ගන්නකොට මුඛය මුඛ කුහරය රසනිකාව අන්න ශ්‍රෝතය ආමාශය ග්‍රහණීය शेषांत्रय महांत्रय गुदय गुद मार्गය गुदය गुद වක්‍ර පිදානි දැන් ආපහු තේරුම් ගන්නකො මම මේ කියන එක බලන්න මානව ආහාර මාර්ග පද්ධතිය ඉගෙනීමේදී පහත සඳහන් එක් එක් අවයවයේ ගැන වෙන වෙනම අවබෝධයක් ලබා ගත යුතුයි. මුඛය මුඛ කුහරය රසනිකාව අන්න ශ්‍රෝතය ආමාශය ග්‍රහණීය शेषांत्रय महांत्रय गुद मार्गය गुदය गुद වක්‍ර පිදානි right පොඩි සතහනක් ගමු मानव आहार मार्ग पद्धतिय मानव आहार मार्ग पद्धतिय इगनीमेदी मानव आहार मार्ग पद्धतिय ගැන ඉගෙනීමේදී පහත සඳහන් අවයව ගැන මානව ආහාර මාර්ග පද්ධතිය ඉගෙනීමේදී පහත සඳහන් අවයව ගැන
අනුපිළිවෙලින් උගත යුතුය. අනුපිළිවෙලින් උගත යුතුය. දැන් පුතේ මම මේ කියනවා වචන කියනවා. මෙහෙම කරගන්නේ මොකද මේ හැම දෙයක්ම වැදගත් පුතේ. මුඛය ගැන අහපු ප්‍රශ්න වලට උත්තර යන්නේ මෙතනින්. මුඛ කුහරය වෙනම, රසනිකාව වෙනම. දැන් ලියන්න පටන් ගමු. මුඛය ඊතලයක්, මුඛ කුහරය. මුඛය මුඛ කුහරය. ග්‍රසනිකාව අන්න ශ්‍රෝතය ආමාශය ආයි බලාගන්න බැරිවිච්ච අය මුඛය මුඛ කුහරය රසනිකාව අන්න ශ්‍රෝතය ආමාශය ඔක්කොම ඊතල වලින් ආමාශය ග්‍රහණීය ශේෂාන්ත්‍රය ශේෂාන්ත්‍රය මහාන්ත්‍රය ගුද මාර්ගය ගුදය ගුද වක්‍ර පිධානය right ඔන්න මං කියනවා මානව ආහාර මාර්ග පද්ධති දැන් පුතේ මෙහෙමයි මම මේ පද්ධතිය උගන්වලා ඉවර වුණාම ගන්න ඕනම පාස් පේපර් එකක ආහාර මාර්ගයේ අහලා තියෙන්නේ එක්ක මුඛය ගැන ප්‍රශ්නයක් මුඛ කුහරය ගැන ඒ නිසා තමයි අනුමාත්‍රිකා වලට ඒක කඩලා ඉගන්නන්නේ මම ඔන්න පුතේ මුඛය මුඛ කුහරය ග්‍රසනිකාව අන්න ශ්‍රෝතය ආමාශය ග්‍රහණීය ශේෂාන්ත්‍රය මහාන්ත්‍රය ගුද මාර්ගය ගුදය ගුද වක්‍ර පිධානය දැන් ඔන්න පුතේ අපි පළවෙනි මාතෘකාවට එනවා මාතෘකාව ලියා ගන්න මුඛය කියලා මුඛය දැන් කවුරුවත් කියන්න එපා මුඛයේ දත්හෙම තියෙනවා කියලා ඒ මුඛ කුහරය කියන කොටස මුඛය කියන්නේ මේකයි ආහාර මාර්ග පද්ධතියට ආරම්භයක් සහ සීමාවක් දක්වන ආහාර මාර්ග පද්ධතියට ආරම්භයක් සහ සීමාවක් දක්වන ආහාර අධිග්‍රහණය කරන්න ආහාර කනවට කියන්නේ අධිග්‍රහණය කරනවා කියලා. ආහාර මාර්ග පද්ධතියට ආරම්භයක් සහ සීමාවක් දක්වන ආහාර අධිග්‍රහණය කිරීමට ශබ්ද උත්පාදනය කිරීමට උපකාරී වන මාංශලමය වැදැල්ල මුඛයයි. දැන් ආයි වෙන මුකුත් නැහැ. ආහාර මාර්ග පද්ධතියට ආරම්භයක් සහ සීමාවක් දක්වන ආහාර අධිග්‍රහණය කිරීමටත් ශබ්දෝත්පාදනයටත් උදව් වන
මාංශලමේ තොල් සංගල මුඛයේ ලෙස හඳුන්වනවා. මුඛයේ දත් දිව හැම නෑ ඒවා තියෙන්නේ මුඛ කුහරයේ. රයිට් ලියමු. අනුමාත්‍රිකාව මුඛය. ආහාර මාර්ග පද්ධතියට ආරම්භයක් සහ ආහාර මාර්ග පද්ධතියට ආරම්භයක් සහ සීමාවක් දක්වන ආහාර මාර්ග පද්ධතියට ආරම්භයක් සහ සීමාවක් දක්වන ආහාර අධිග්‍රහණය කිරීමට ආහාර අධිග්‍රහණය කිරීමට ශබ්දෝත්පාදනයටත් උපකාර වන මාංශලමය තොල් සංගල මුඛයයි දැන් මම මේ කියනකොට ඔයගොල්ලෝ ලියපු නෝට් එක දිහා බලන්න පුතේ. ආහාර මාර්ග පද්ධතියට ආරම්භයක් සහ සීමාවක් දක්වන ආහාර අධිග්‍රහණය කිරීමටත් ශබ්දෝත්පාදනය කිරීමටත් උපකාරී වන මාංශලමය වැදැල්ල මුඛය නම් වේ. දැන් මම යනවා දෙවෙනි මාතෘකාව ලියන්න. මුඛ කුහරය මෙන්න බලන්න උඩින් උඩ තල්ලෙන්ද යටෙන් යට තල්ලෙන්ද ඉදිරියෙන් මුඛයෙන්ද පිටුපසින් රසනිකාවෙන්ද දෙපසින් මාංශලමේ කම්මුල් සංගලකින්ද වට වූ ආහාර මාර්ගයේ දෙවෙනි කොටස පුතේ මුඛ කුහරයයි. දැන් ඉතින් පාඩම් කරන්න දෙයක් නැහැ. උඩින් උඩු තල්ලෙන්ද යටින් යටි තල්ලෙන්ද ඉදිරියෙන් මුඛයෙන්ද පිටුපසින් රසනිකාවෙන්ද දෙපසින් මාංශලමේ කම්මුල් සංගලකින්ද වට වූ කොටස මුඛ කුහරයයි. මුඛ කුහරේ කේත ග්‍රන්ථි හනුමත දත් දිව යන අවයව පිහිටලා තියෙනවා. දැන් අහන්නකො මම දැන් දෙන නෝට් එක තමයි පුතේ මම මේ වරක් කියවන්නේ. උඩින් උඩු තල්ලෙන්ද මේ ක්‍රමේ ඉතා හොඳට මතක හිටින්න හින්දායි ආයි නෝට් එක කියවමින් යන්නේ. උඩින් උඩු තල්ලෙන්ද යටින් යටි තල්ලෙන්ද ඉදිරියෙන් මුඛයෙන්ද පිටුපසින් රසනිකාවෙන්ද දෙපසින් මාංශලමේ කම්මුල් සංගලකින්ද වට වූ කුහරාකාරමේ කොටස මුඛ කුහරයයි. මේ තුල කේත ග්‍රන්ථි දත්සා දිව යන අවයව පිහිටා ඇත. ලයිට් ලියන්න. අනුමාත්‍රිකාව පුතේ මුඛ කුහරය උඩින් උඩු තල්ලෙන්ද
යටින් යටිතල්ලෙන්ද ඉදිරියෙන් මුඛයෙන්ද උඩින් උඩුතල්ලෙන්ද යටින් යටිතල්ලෙන්ද ඉදිරියෙන් මුඛයෙන්ද පිටුපසින් ග්‍රසනිකාවෙන්ද දෙපසින් මාංශලමය කම්මුල් සංගලකින්ද දෙපසින් මාංශලමය කම්මුල් සංගලකින්ද වට වූ කොටස මුඛ කුහරයයි මුඛ කුහරයයි මෙහි එක කේත ග්‍රන්ථි දෙක හනු මත දත් තුන දිව යන අවයව පිහිටයි right දැන් බලන්න මෙන්න බලන්න අපි ඔතෙන්ට එන විදිහ right මේ මුඛ කුහරය ඇතුළට දැන් අපි ගියා ඔය මුඛ කුහරය ඇතුළට ගිහිල්ලා බලනකොට මෙන්න මෙහෙම කේත ග්‍රන්ථි තුනක් දකින්න හම්බෙන්නේ අපේ මේ කන් දෙකට මුලින් තියෙනවා ග්‍රන්ථි දෙකක් ඔයක ප්‍රනාලයේ වෘත වෙනවා මුඛ කුහරයට කන් දෙක මුලින් තියෙන හින්දා ඉස්සරව මිනිස්සු මේකට කිව්වේ කර්ණ මූල ග්‍රන්ථිය කියලා. ඊට පස්සේ ඕක වුණා පරාශ්‍රෝත ග්‍රන්ථිය. මේ බලන්න සිලබස් වෙනස් කරනකොටත් මේව වෙනස් වුණා. මේක ඉස්සෙල්ලක කන් දෙක මුල තියෙන හින්දා කර්ණ මූල ග්‍රන්ථිය කියලා. පස්සේ කෝ පරාශ්‍රෝත ග්‍රන්ථිය කියලා. දැන් මේකට කියනවා පැරොටිඩ් ග්‍රන්ථිය කියලා. पैरोटिड ग्रंथि एනම් මෙන්න පළවෙනි කේත ග්‍රන්ථිය පැරොටිඩ් ග්‍රන්ථිය දැන් පුතේ අර අපි තද ඇඹුල් జాතියක් කනකොට මේ කන් දෙක යටි ක්‍රීස් කාලා නිකන් ගිරි වැටීමක් එනවා මොකද ඒ වෙලාවේ කේත ග්‍රන්ථිය උත්තේජනය වෙලා ශනික කේත නිපදවීමක් වෙනවා එතකොට අපිට මේක හිරිවැටීමක් විදියට දැනෙනවා. ඔන්න පැරොටිඩ් ග්‍රන්ථි. ඊළඟට මෙන්න මෙහෙම ග්‍රන්ථියක් තියෙනවා. උඩහනුවේ නෙවෙයි තියෙන්නේ යටහනුවේ. උඩහනුව නම් ඌර්ධව. යටහනුවේ හින්දා උප ඌර්ධව හනුක ග්‍රන්ථිය. ඔන්න දෙවෙනි කේත ග්‍රන්ථිය උප ඌර්ධව හනුක ග්‍රන්ථිය. ඌර්ධව උඩ යටින්ද උප ඌර්ධව හනුක ග්‍රන්ථිය. ඊළඟට මේ දිව තියෙන. මේ දිව උස්සල බැලුවහම ඔය දිවට යටින් ප්‍රවාලයේ වෘත වෙන ග්‍රන්ථියක් තියෙනවා. යටින් හින්ද අදෝ කියනවා. පල්ලෙහා තියෙන මුඛයට අදෝ මුඛය කියනවා. පොළොව යට සිද්ධ වෙන ප්‍රරෝහණයට කියනවා අදෝ බහුම ප්‍රරෝහණය කියලා. එහෙනම් අදෝ කියන්නේ යට. ජීවය කියන්නේ දිව. එහෙනම් මෙන්න අදෝ ජීව ග්‍රන්ථි.
එනම් මිනිස් මුඛ කුහරයක් තුල කේත ග්‍රන්ථි 3ක් පිහිටයි. කන් දෙක මුලින් පිහිටන ග්‍රන්ථිය පැරොටිඩ් ග්‍රන්ථියයි. යටහනුවේ පිහිටන ග්‍රන්ථිය උප ඌර්ධව හනුක ග්‍රන්ථියයි. දිවට යටින් පිහිටන ග්‍රන්ථිය අදෝ ජීව ග්‍රන්ථියයි. මෙම ග්‍රන්ථීන්ගෙන් ජීර්ණ එන්සයිම් ස්‍රාවය කරනවා. ඔය ජීර්ණ එන්සයිම් මගින් මුඛ කුහරයේදී රසායනික ජීර්ණයක් සිදු වෙනවා. දැන් ආයෙසරක් අහන්න. මිනිසාගේ මුඛ කුහරයේ තුල කේත ග්‍රන්ථි 3ක් පිහිටයි. කන් දෙක මුලින් ඇති ග්‍රන්ථි යුගල පැරොටිඩ් ග්‍රන්ථියයි. දිවට යටින් නැති ග්‍රන්ථිය අදෝ ජීව ග්‍රන්ථියයි. යටහනුවේ ඇති ග්‍රන්ථිය උප ඌර්ධව හනුක ග්‍රන්ථියයි. මෙම ග්‍රන්ථි වලින් නිපදවන එන්සයිම් නිසා පස්සේ කියා දෙනවා ටයිලින් මයිලේස් ජීර්ණය තව කලේ නැහැ. එන්සයිම් නිසා රසායනික ජීර්ණයක් සිදුවේ. දැන් අපෙන් අහනවා මුඛ කුහරයේදී සිදුවන රසායනික ජීර්ණය හඳුන්වන්න. එතකොට අපි කියනවා පැරොටිඩ් ග්‍රන්ථිය, උප ඌර්ධව හනුක ග්‍රන්ථිය, අදෝජීව ග්‍රන්ථිය යන ග්‍රන්ථි තුනෙන් ස්‍රාවය කරන කේතයේ ඇති එන්සයිම් මගින් සිදුවන ආහාර ජීර්ණ ක්‍රියාව රසායනික ජීර්ණයයි. ඊළඟට අපෙන් අහනවා භෞතික ජීර්ණය කියන්නේ මොකක්ද කියලා. ඒක තව පොඩ්ඩකින් පුතේ මං කියලා දෙන්න. රයිට්. දැන් මෙන්න මේ රූපය අඳගන්න. මෙහෙම මූණ ඇඳලා ඉරක් ගහලා ඇඳලා මේ ටික නම් කරන්න. ඉක්මන් කරන්න පුතේ. අද පළවෙනි ආරම්භක දිනේ පැය දෙකමාරක් වගේ කරන්නේ. එහෙම වැඩි කරගෙන අපි ඉස්සරහට හදාගෙන යන්. දැන් විභාගය දක්වා මම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා මේ වගේ ව්‍යසන තත්ත්වයක් ඇති නොවුනොත්. වැඩි කාලයක් ගන්න එපා. පැරොටිඩ් ග්‍රන්ථිය. පැරොටිඩ් ග්‍රන්ථිය. පැරොටිඩ් ග්‍රන්ථිය. උප ඌර්ධව හනුක ග්‍රන්ථිය. උප ඌර්ධව හනුක ග්‍රන්ථිය. අයන්න දෝයන්න අල් හයන්න. අයන්න දෝයන්න අල් හයන්න. අදෝ ජීව ග්‍රන්ථිය. අදෝ ජීව ග්‍රන්ථිය. දැන් ලියන්න මුඛ කුහරයේ තුල. මුඛ කුහරයේ තුල කේතය ස්‍රාවය කරන කේත ග්‍රන්ථි 3ක් ඇත. එක දෙකන් වලට මුලින් දෙකන් කයනට තයන්න එහෙම දාගන්න එපා ග්‍රන්ථි තියෙද්දී වෙනස් වෙයි. දෙකන් වලට මුලින් පිහිටන පැරොටිඩ් ග්‍රන්ථිය. පැරොටිඩ් ග්‍රන්ථිය.
දෙක යට හනුවේ පිහිටන උප ඌර්ධව හනුක ග්‍රන්ථිය උප ඌර්ධව හනුක ග්‍රන්ථිය උප ඌර්ධව හනුක ග්‍රන්ථිය දිවට යටින් පිහිටන අදෝ අයන්න අදෝ ජීව ග්‍රන්ථිය අදෝ ජීව ග්‍රන්ථිය මෙම ග්‍රන්ථිවලින් නිපදවන ශ්‍රාවයේ ඇති මෙම ග්‍රන්ථිවලින් නිපදවන ශ්‍රාවයේ ඇති කේට් ශ්‍රාවයේ ඇති එන්සයිම මගින් රසායනික ජීර්ණය සිදුවේ එන්සයිම මගින් රසායනික ජීර්ණය සිදුවේ රසායනික ජීර්ණය සිදුවේ හරි ඒකත් හරි දැන් මුඛ කුහරයේ තියෙනවා කේත ග්‍රන්ථි තුනක් පැරොටික් ග්‍රන්ථිය උප ඌර්ධව හනුක ග්‍රන්ථිය අදෝ ජීව ග්‍රන්ථිය ඊළඟට පුතේ මුඛ කුහරයේ හනු තියෙනවා ඔය හනු මත දත් පිහිටනවා මුඛ කුහරයේ හනු තියෙනවා මේ හනු මත දත් පිහිටනවා දැන් අහගන්නකො කියන එක මෙන්න මේකයි කතාව කෘන්තක රදනක පුරස්චාර්වක චාර්වක කියලා දත් වර්ග හතරක් තියෙනවා අපේ මුඛ කුහරේ මේ කෘන්තක දත් නියන්තල වගේ නියන්තල වගේ තියෙන්නේ කපා ගන්න ආහාර කපා ගන්න මේ රදනක දත් මෙහෙම උල් වගේ ආහාරේ ඉලා ගන්න මේ පුරස්චාරක සහ චාරක දත්වල අර gedara තියෙන මිරිස් කලේ වගේ රළු පෘෂ්ඨයක් තියෙනවා අඹරා ගන්න කෘන්තක දත් මගින් කපා ගන්නවා රදනක දත් මගින් ඉරා ගන්නවා මේ අටේ පන්තිය කොටස කෘන්තක වලින් කපා ගන්නවා රදනක වලින් ඉරා ගන්නවා පුරස්චාරක සහ චාරක වලින් අඹරා ගන්නවා කපා ගැනීම සඳහා කෘන්තක දත් නියන්තලමින් සකස් වෙලා තියෙනවා ඉරා ගැනීම සඳහා රදනක දත් උල් වගේ හැදිලා තියෙනවා අඹරා ගැනීම සඳහා පුරස්චාරක චාරක කියන දත් වර්ගයේ රළු පෘෂ්ඨ පිහිටනවා ඊළඟට මාංශ භක්ෂකයින්ගේ තියුණු රදනක දත් තිබුණත් ශාක භක්ෂකයින්ගේ සර්ව භක්ෂකයින්ගේ අවශිෂ්ට අවයව වශයෙන් ඒවා ටිකක් ගෙවිලා තියෙනවා ඒ උල් ගතිය හරි
දැන් පරමාණුක පුතේ තියෙන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගානට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියනවා. මුඛ කුහරයේ තියෙන සම්පූර්ණ දත් ගානට කියනවා දන්ත වින්‍යාසය කියලා. දන්ත වින්‍යාසය. ඊළඟට උඩ ඇන්දට වෙනමයි යට ඇන්දට වෙනමයි බෙදනවා. මේකට කියනවා දන්ත බෙදීම කියලා. ඊළඟට මුඛ කුහරයේ මධ්‍යාක්ෂය අරගෙන දකුණු පැත්තේ උඩයි දකුණු පැත්තේ යටයි හෝ වම් පැත්තේ උඩයි වම් පැත්තේ යටයි හෝ තියෙන දත් ගානට කියනවා දන්ත සූත්‍රය කියලා. දැන් මේ කියන එක හොඳට තේරුම් ගන්න. කෘන්තක, රදනක, පුරස්චාර්වක, චාර්වක වශයෙන් දත් වර්ග 4ක් පිහිටයි. කෘන්තක කපා ගැනීමටත්, රදනක ඉරා ගැනීමටත්, පුරස්චාරක චාරක අඹරා ගැනීමටත් ඇත. කෘන්තක නියන්තර ලෙස සකස් වී ඇත්තේ ආහාරය කපා ගැනීමටයි. රදනක උල්ල පිහිටා ඇත්තේ ආහාර ඉරා ගැනීමටයි. පුරස්චාරක චාරක රළු පෘෂ්ඨ ඇත්තේ ආහාර අඹරා ගැනීමටයි. ග්‍රන්ථීන්ගෙන් ගලන කේතයෙන් රසායනික ජීර්ණය වෙනවා වගේම කපා ගැනීම, ඉරා ගැනීම, අඹරා ගැනීම කියන එක මගින් භෞතික ජීර්ණයක් සිද්ධ වෙනවා. එහෙනම් ආහාර මාර්ගයේ ඕන තැනක රසායනික ජීර්ණ වෙන්න පුළුවන් ඒක එන්සයිම් වලින්. භෞතික ජීර්ණ වෙන්න පුළුවන් ඉරා ගන්නවා, කපා ගන්නවා, අඹර ගන්නවා, කලත්තනවා. මේ ඔක්කොම භෞතික ජීර්ණ. දැන් එතකොට දන්ත වින්‍යාසය කියන්නේ යමෙක්ගේ මුඛ කුහරයේ තියෙන සම්පූර්ණ දත් ගාන. දන්ත බෙදීම කියන්නේ උඩ ඇඳ ගානයි යට ඇඳ ගානයි වෙනව කියන එක. දන්ත සූත්‍රය කියන්නේ මුඛ කුහරයේ පුතේ මධ්‍යාක්ෂය අරගෙන දකුණු පැත්තේ උඩයි යටයි හෝ වම් පැත්තේ උඩයි යටයි හෝ තියෙන දත් ගාන වෙනම කියන එක. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. දන්ත වින්‍යාසය, දන්ත බෙදීම, දන්ත සූත්‍රය. දන්ත සූත්‍රය. එතකොට ඉපදිලා මාස 6ක් යනකොට දත් එනවා. අවුරුදු 2ක් යනකොට පූර්ණ වර්ධනයට ලක් වෙච්ච දත් 20ක් තියෙනවා. අවුරුදු 7ේදී මේ දත් හනුවෙන් ගිලිහෙනවා. දැන් බලන්න ඉපදිලා මාස 6කින් දත් වෙනවා. අවුරුදු 2කින් පූර්ණ වර්ධනයට ලක් වෙච්ච දත් 20ක් තියෙනවා. අවුරුදු 7න් හනුවෙන් ගිලිහෙනවා. ඊළඟට ඉන්න පටන් ගන්නවා ස්ථිර දත්. අවසාන ස්ථිර දතත් එන්නේ අවුරුදු 24 සම්පූර්ණ වුණාට පස්සේ. අපි ඒක කතා කරනවා දැන්. ඊළඟට මම මෙහෙම කියනකොට කවුරු හරි තර්ක කරන්න පුළුවන් නෑ. ඉපදිලා මාස 6ට කලින් දත් ආවා. ඉපදෙනකොටත් දත් තිබුණා. දැන් හරි ප්‍රශ්න එනවා ඔහම ළමයින්ට. ඇත්ත ප්‍රශ්නයක්. මම මානව ප්‍රජනනේන්ද්‍රිය ගන්නද්දී මම කිව්වා සති 4කින් දවස් 28කින් ඔසප් චක්‍රේ ක්‍රියාත්මක වෙලා මාසික සුද්ධිය මේ විදිහට සිද්ධ වෙනවා. එතකොට ඒ දවස්වල මම චිට් ගන්නවා. ඒ දවස්වල සම්බන්ධවදී දැන් චිට් ගන්නෙම නෑ. මම ප්‍රශ්න අහන්න කියනවා. මේ එක ගෑල්ලා මේ චිට් එකව සර්වක බොරුවක් කියලා. ඔහොම බලනකොට චිට් එක දෙකක් තව හම්බුණා. මේ එයා මේක කියන්නේ එයාට අනුපාත කරලා. ඒ දරුවට ඒ සිද්ධිය ඔය විදිහට වුන්නේ නැහැ. එතකොට එයා කිව්ව නෑ නෑ ඔක බොරු කියලා. අපි කියනවා සති 4කට වරක් දවස් 28කට වරක්
පළවෙනි මාස සුද්ධවාරය වෙනවා. එතකොට මේ අකා මේ බොරුවක්නි කියන්නේ කියලා කියනවා. ඒ එක තමයි නියමය. නියමේ කඩාගෙන වෙනේවා තියෙනවා. ඒ නිසා මේවා තමයි විභාගෙට ලියන්න ඕනේ. එතකොට කවුරු හරි ළමයෙකුට ඉපදෙනකොටම දත් තිබුණා කියලා ඉපදෙන විටම දත් එයි කියලා එහෙම ලියන්න බෑ අපිට. මේ ස්වභාව ධර්මයක් මේක හදලා තියෙන බලන්නකෝ. ඉපදිලා මාස 6ක්ම පොඩි එකා කිරිබනවනේ. උඩ කලින් එහෙම දත්තාවොත් අම්මට ඊළඟ කාර්ය කිරි දෙන්න හම්බෙන්නේ නැහැ. මූ අර තියෙනවා කාලා දාන්න. රයිට්. අපි යම් ඊළඟට ලියමු. අනුමාත්‍රිකාව දත්. අනුමාත්‍රිකාව දත්. ලියන්නකො මෙහෙම. මුඛ කුහරයේ හනුමත. හනුමත කියලා හැම ලියන්න එපා. මුඛ කුහරයේ හනුමත. දත් පිහිටයි. එක කෘන්තක. එක කෘන්තක. දෙක රදනක. එක කෘන්තක දෙක රදනක. තුන පුරස්චාර්වක. පුරස් කියන්නේ ඉස්සෙල්ලා එන චාර්වක දත. පුරස්චාර්වක. හතර චාර්වක. අලුච්ඡේදයකින් කෘන්තක මගින් ආහාර කපා ගන්නා නිසා. කෘන්තක මගින් ආහාර කපා ගන්නා නිසා. ඒවායේ ව්‍යුහය නියන්තල මෙන්ය. නියන්තල මෙන්ය. රදනක මගින් ආහාර ඉරා ගන්නා නිසා. එහි ව්‍යුහය උල් බවක් ගනි. එහි ව්‍යුහය උල් බවක් ගනි. පුරස්චාර්වක සහ චාර්වක මගින්. පුරස්චාර්වක සහ චාර්වක මගින් ආහාර අඹරා ගන්නා නිසා. මතු පිට රළු ස්වභාවයක් ගනි. මතු පිට රළු ස්වභාවයක් ගනි. දත් මගින් සිදුවන්නේ භෞතික ජීර්ණයයි.
අලුත් ඡේදයකින් ඉපදී මාස 6කින් දන්ත වර්ධනය ආරම්භ වේ. අවුරුදු 2කින් පූර්ණ වර්ධනයකට ලක් වූ දත් 20ක් මුඛ කුහරේ ඇත. දරුවාට අවුරුදු 7 දී මෙම දත් හනුවෙන් ගිලිහි ස්ථිර දත් ඒම ඇරඹේ. ස්ථිර දත් ඒම අවසාන වන්නේ අවුරුදු 24ක් සම්පූර්ණ වූ විටය. ඔය දැන් සම්බන්ධ වෙන අයත් උතනින් ලයන්කෝ අපි. අවුරුදු 24ක් සම්පූර්ණ වූ විටය. අවුරුදු 24ක් සම්පූර්ණ වූ විටය. අලුත් ඡේදයකින් මුඛ කුහරයේ ඇති සම්පූර්ණ දත් ප්‍රමාණය දන්ත වින්‍යාසයයි. උඩු ඇන්දේ සහ යට ඇන්දේ උඩු ඇන්දේ සහ යට ඇන්දේ දත් ප්‍රමාණය වෙන වෙනම දැක්වීම. දන්ත බෙදීමයි. මුඛ කුහරයේ මධ්‍යාක්ෂයගෙන දකුණු පස හෝ වම් පස ඇති දත් ප්‍රමාණය
වෙන වෙනම දැක්වීම. දන්ත සූත්‍රයයි. දන්ත සූත්‍රයයි. දැන් පුතේ අහන්න. මම කියනවා ලදරුවෙකුගේ දන්ත වින්‍යාසය දන්ත බෙදීම දන්ත සූත්‍රය මේක කියා දෙන්නේ මේකයි. පුතේ දැන් මේ ඊයේ පෙරේද වෙච්ච සිද්ධියක් මං කියන්නම්. 11 විභාගයේ ප්‍රතිඵල ආවන්නේ. ප්‍රතිඵල එන්න සෑහෙන වෙලාවකට කලින් මං අපේ අයට කතා කරලා කිව්වා ඔන්න අහවල් වෙලාවට ප්‍රතිඵල දානවා කියලා. එතකොට අපේ මට හරි සන්තෝෂයි හොඳ ප්‍රතිඵල සංඛ්‍යාවක් අපිට ලැබුණා. ඊට පස්සේ දිගටම කෝල්ස් එන්න පටන් ගත්තා 11 පන්තියට ළමයි ඇතුළත් වෙන්න. සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. කිසිම ළමයෙක් 11 පන්තියට බඳව ගන්න නැහැ. මොකද ඇත්තෙන්ම මේ දවස් ගානේ දලිමුඩිය මොනවා හරි උගන්වලා බෑ කරන්න. ඊළඟට මගේ 11 පන්තියේ ළමයින්ට විශාල මේ අසාධාරණයක් වෙනවා මං අලුතෙන් ළමෙක් බඳව ගත්තා. මොකද මගේ 11 අයට මං බුදුම තරම් අමාරුවෙන් දැන් යම් මට්ටමකට ඉන්නවා ඒගොල්ලොත් එක්ක. අලුතෙන් ළමෙක් බඳව ගත්තා මගේ ළමයින්ට අසාධාරණයක් වෙනවා. ඒ හින්දා මම නැවැත්තුවා ඒක. ඊළඟට ඊයේ මට කතා කරලා දෙන්නෙක් කියනවා ඒගොල්ලන්ට ඉන්ඩිවිඩුවල් ඩිවිෂන් එකක් කරන්න කීය වුණත් කමන්නේ ගන්න ගාන ඉන්ඩිවිඩුවල් එකක් කරන්න කියලා. ඉතින් එහෙමනම් පැය 5ක්වත් අඩු ගානේ කරන්න ඕන දවසක. සතියේ දවස් දෙකක් කරොත් පැය 10ක් කරොත් නම් පුළුවන් එන ටිකෙන් යන්තම් ගොඩ යන්න. ඒ කියන්නේ අර ප්‍රතිඵලයේ දිහා බලාගෙන. ගිය පාර දීජ ප්‍රතිඵලයේ දිහා බලාගෙන. ඒකේ මම ඔයගොල්ලන්ට කියන්නේ කඩි මුඩිය දගලන්න යන්න එපා. කලින් වැඩි ඉවර කරගන්න. දැන් බලන්න ලදරුවෙකුගේ දන්ත වින්‍යාසය දන්ත බෙදීම දන්ත සූත්‍රය. මම මෙතන කියනවා කෘන්තක රදනක පුරස්චාර්වක චාර්වක කියලා කෘප්‍රපුචාචා. දැන් බලමු අපි මේ වගුව පුරව ගන්න ලේසි ක්‍රමයක් මං කියලා දෙනවා. මෙන්න මේකයි ක්‍රමය. දන්ත වින්‍යාසය කියන්නේ අපි දන්නවා මුඛ කුහරයේ තියෙන සම්පූර්ණ දත් ප්‍රමාණය. දන්ත වින්‍යාසය කියන්නේ මුඛ කුහරයේ තියෙන සම්පූර්ණ දත් ප්‍රමාණය. දන්ත බෙදීම කියන්නේ උඩ ඇන්දේ යට ඇන්දේ තියෙන ගාන. දන්ත සූත්‍රය කියන්නේ උඩ දකුණු පැත්තේ යට දකුණු පැත්තේ හරි උඩ වම් පැත්තේ යට වම් පැත්තේ හරි තියෙන ගාන. මේක තමයි කෙටි ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ. ලදරුගේ දන්ත සූත්‍රයේ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. ඕක කවදාකවත් මට තියාගන්න බෑ. මම මෙහෙම කියන්නම්කෝ. ලදරුවෙකුට දත් 8480ක් තියෙනවා. කායිකවත් කියන්න එපා. 8480ක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? 8යි 4යි 8යි බිඳුවයි 8යි 8යි 16යි 4යි 20 දැන් එනවා. ළමයෙකුට තියනවා කියනකො 8480ක්. මේ 8න් කෘන්තක 8න් උඩට 4යි යටට 4යි. රදනක 4න් උඩ 2යි යට 2යි. පුරස්චාරක 8න් උඩ 4යි යට 4යි. උඩත් නෑ යටත් නෑ. හරි. දැන් ඕනේ දන්ත බෙදීම. මුඛ කුහරයේ මධ්‍යාක්ෂය ගන්න. වම් පැත්ත ගමුකෝ. නැත්නම් දකුණු පැත්තේ උඩ 2යි යට 2යි. දකුණු පැත්තේ උඩ 1යි යට 1යි. උඩ 2යි යට 2යි. උඩත් නෑ යටත් නෑ. ඔන්න ඔය එක හදාගන්නකෝ. කොහමද? 8480ක් දත් තියෙනවා.
කෘ රා උචාචා කියලා බෙදුවා. 8යි 4යි 8යි බිංදුවයි දත් 20 හරි. උඩ 4යි යට 4යි උඩ 2යි යට 2යි උඩ 4යි යට 4යි උඩත් නැහැ යටත් නැහැ. උඩ දකුණු පැත්ත 2යි යට දකුණු පැත්ත 2යි. උඩ දකුණු පැත්ත 1යි යට දකුණු පැත්ත 1යි. උඩ දකුණ 2යි යට දකුණ 2යි. උඩත් නැහැ යටත් නැහැ. එහෙමනම් මෙන්න ලදරුවෙකුගේ දන්ත වින්‍යාසය දන්ත සූත්‍ර බෙදීම දන්ත සූත්‍රය. හැබැයි පුතේ මතක තියාගන්න විභාගෙට අහන්නේ ලදරුවෙකුගේ දන්ත සූත්‍රය නිවැරදිව ප්‍රකාශනය වන්නේ කියලා මේකත් එක්ක වැරදි උත්තර 3ක් දෙනවා. ඉතින් 2යි 2යි 1යි 1යි 2යි 2යි 0යි 0යි කියලා මතක තියාගෙන යන්න බෑ. දැන් කරන්න ඕනේ ගණ්ඩ අරකට 8480 බෙදාන යන්න. දැන් අනුමාත්‍රිකාව ලියන්න ලදරුවෙකුගේ කියලා ලියන්න. කියලා මේක ගහන්න. පුතේ වැඩි වෙලා ගන්න එපා. ලදරුවෙකුගේ කියලා ලියන්න. මේක ගහන්නකො අගුව. වගෝ ගහගන්න පුතේ. පුතේ අපි රෙකෝඩින් එක දානවා මේකේ. ඒකේ හින්දා නොලිය ඉන්න එපා. රෙකෝඩින් එක දාන හින්දා නොලිය ඉන්න එපා. රෙකෝඩින් දැම්මයින් පස්සේ ඔය සතහන් බැරිච්චය සම්පූර්ණ කරගන්න. දැන් පුතේ මේ අහන්නකෝ. ඔයත් මමත් මේ සාමූහික ගමනක් යන්නේ. යනකොට සතහනක් නැවත ආයි කියවන්න ගියාම අපි දෙගොල්ලන්ගේ කාලය විනාශ වෙනවා. මේ බලන්නකෝ ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්නකෝ. සමහර වෙලාවට ගුරුවරු වැඩ කරනවා පැය දෙකක්. පැයක්වත් විෂය උගන්වලා නැහැ. මොනවා හරි අනම්මනම් ටිකක්. ඒ නිසා අපි කාලය උපරිම අංකෙන් යුතු කරන වැඩේ යන්න. සතහන හරියට ගන්න බැරුණා නම් පැතියෝ ඒක ගන්න අපේ මේ රෙකෝඩින් දැම්මහම ඒකෙන් බලන්න. රයිට්. දැන් පුතේ හරි. ලදරුවෙකුගේ දන්ත වින්‍යාසය දන්ත බෙදීම දන්ත සූත්‍රය 8480යි. මම මේ හැමදාම කියන්නේ පුතේ මේ අපි දෙගොල්ලන්ගේ සම්බන්ධය තියෙන්න ඕනේ විභාගයෙන් පස්සේ තමයි මට වැඩිපුර. මේ අද දිනේ 30යි. ඊයේ 29 වෙනිදා පුතේ. බලන්න කොච්චර අපිට ආඩම්බරද කියලා. 29 වෙනිදා මම ඉතා වැදගත් කාර්යයකට ගියා මේ ගොඩක වෙලට වාහනේ. ඒ ගිහිල්ලා අපි ගිය වැඩේ කරගන්න අපට ඕන වුණා රුපියල් 100 ගානක මුද්දරයක්. ගොඩක වෙල තැපැල් කන්තෝරු වහලා. කිසිම කඩේක මුද්දරයක් නැහැ. ඊට පස්සේ අපි වාහනේ ගියා පල්ලෙබැද්දේ. පල්ලෙබැද්දේ හැම කඩයක්ම වහලා පෝස්ට් ඔෆිස් එකත් වහලා. හැබැයි මේ බදාදු කිසිදියක් නේ ගියේ. ඊළඟට මට මේ හුඟක් කාලෙකට ඉස්සර කාලේ කියන්නේ වැඩි කාලයක් නැහැ. ඔය මේ රාජ්‍ය බැංකුවක ඉගෙනගත්තු ළමයෙක්ව අනේස කතරගම යනවා නම් මම පල්ලෙබැද්ද බැංකුවේ මැනේජර් දැන් කතරගම යනවා නම් අනිවාර්යෙන් එන්න කියලා. මට දැන් මේක මතක් වුණා ඇත්තට. මං ගිහිල්ලා සිකියුරිටි එකෙන් කතා කරලා ඇහුවා ඔයගොල්ලන්ගේ මේ මැනේජර් මැඩම් කෙනෙක්ද සර් කෙනෙක්ද කියලා. මැඩම් කෙනෙක් කිව්වා. මං කෝ ස්වර්ණමාලි කියලා මැඩම්. ඔව් කිව්වා. මං කෝ එහෙනම් ඔයා කියන්නේ විජයවර්ධන සර් ඇවිල්ලා ඉන්න හම්බෙන්න කියලා. මේ ළමයා අර වීදුරු කූඩුවෙන් දොර අරගෙන ආවා. ඇත්තට මට පුදුම ආසාවක් තිබුණා. ඉස්සෙල්ලාම කිව්වේ මොකද්ද? අනේ සර් මේ ප්‍රශ්නයක් නැහැ මාක්ස් ගලවන්න මට සරි මූණ වලන්න ඕනේ.
එයා සෙකන්ඩ් ඔෆිසර් කෙනෙක්ට කතා කරලා මම බුද්ධ ටිකේ වෙලේම ගහලා දුන්නා. මේ මාත් එක්ක තව එක්කෙනෙක් ගියායි ගමන. ඉතින් අපිට කොයි තරම් මේ සල්ලි ලක්ෂ ගාණකින් හොයන්න බැරි දේවල් නේ ඔය. හරි? ඒවා හරි වටිනවා. ඒ නිසා අපේ ළමයින්ගේ හිතවත්කම අපිට ඉන්න ඕනේ පුතේ මේ ඕලෙවල් පන්තිය නෙවෙයි. අපිව පහු කරන් ළමයා යන්න ඕනේ. ඒ ගියාම දැනට මට ඔයා දකින්න පුළුවන්. ඕගොල්ලන්ගෙන් මට ඔයා දකින්න බෑ. ඒතර අපේ කාලය අවසానයි. නමුත් ඔයගොල්ලොත් ඒ தත්ත්වයට යනවා කියන්නේ ලොකු ශක්තියක්. ඒ නිසා ඒවා හොඳට මතක තියාගන්න වැඩ කරනකොට අම්මා තාත්තගේ දාඩිය මාංශය නාස්ති කරන්න එපා. ඒකනම් ගෙවා ගන්න බැරි පාපයක් වෙයි. ඒ නිසා අපි හරියට වැඩ ටික කරමු. ඔන්න 8480 බෙදපු හැටි. මේ ගත්තේ ලදරුවෙකුගේ. දැන් ඕකම මං කියනවා වැඩුණු පුද්ගලයෙකුගේ. වැඩුණ පුද්ගලයෙක්. වැටුණ කෙනෙක් නෙවෙයි ඔබට කැඩෙනවා. මේ වැඩුණු පුද්ගලයෙක්. මතක තියාගන්න වැඩුණු පුද්ගලයෙකුට 84812යි. අරක කිව්වේ 8480යි. මේක මතක තියාගන්න 84812යි. බෙදාගෙන යන්න. උඩ 4යි යට 4යි උඩ 2යි යට 2යි උඩ 4යි යට 4යි උඩ 6යි යට 6යි. බෙදමු. උඩ දකුණු 2යි යට දකුණු 2යි. උඩ දකුණ 2යි යට 1යි යට දකුණ 1යි. උඩ දකුණ 2යි යට දකුණ 2යි. උඩ දකුණ 3යි යට දකුණ 3යි. දැන් ඔහොම ඉන්න. ඔයගොල්ලන්ගේ මෙතන 3ක් එන්න තියෙනවා. මෙතන 3ක් එන්න තියෙනවා. මෙතන 3ක් තියෙනවා මෙතන 3ක් තියෙනවා එන්න. ඒක එන්නේ අවුරුදු 24ක් සම්පූර්ණ වුණාම. දැන් ඔන්න 84812යි. 8යි 8යි 16යි 4යි 20යි 10යි 30යි 2යි 32 හැදෙන විදියෝ එක යාළුවෝ. දැන් අහනවා විභාගෙට වැඩුණු පුද්ගලයෙකුගේ දන්ත සූත්‍රයේ නිවැරදිව දක්වන ප්‍රකාශය මෙන්න 2යි 2යි 1යි 1යි 2යි 2යි 3යි 3යි මතක තියාගෙන ඉන්න බෑ. ඒ නිසා 84812යි. ළමයාට 8480යි. ළමයාගේ තාත්තට 84812යි. එහෙනම් දැන් ලියාගන්න වැඩුණු පුද්ගලයෙකුගේ කියලා මේක. වැඩුණු පුද්ගලයෙක්. වැඩුණු පුද්ගලයෙකුගේ දන්ත වින්‍යාසයේ දන්ත බෙදීම දන්ත සූත්‍රය. කෘන්තක රදනක පුරස්චාරක චාරක. දන්ත වින්‍යාසයේ දන්ත බෙදීම දන්ත සූත්‍රය. වැඩුණු පුද්ගලයෙකුගේ කෘන්තක රදනක පුරස්චාර්වක චාර්වක 84812යි. 4 4 2 2 4 4 6 6 2 2 1 1 2 2 3 3. දැන් ඊළඟට පුතේ එහෙමනම් අපෙන් කලාතුරකින් අහන තව එකක් තියෙනවා. මීයෙකුගේ මොකද මිනිසාගේ ආහාර මාර්ග පද්ධතිය වෙනුවට අපි කපා පරීක්ෂා කරන්නේ මීයගේ ආහාර මාර්ග පද්ධතිය. හේතුව මේකයි. මිනිසා ගන්නා ආහාර වලට බොහෝ දුරට සමාන ආහාර ගන්න සතෙක්. මරා දැමීම නිසා මිනිසාට නීතිමය බාධාවක් නැති සතෙක්. මිනිස් ආහාර මාර්ගයේ අවයව වලට බොහෝසේ සමාන අවයව තියෙන සතෙක්. මීයෙක්ගේ අහන්න පුළුවන්. මීයෙක්ගේ මෙහෙමයි. මීයෙක්ගේ මේ විදිහට තියෙනවා.
මියගේ කෘන්තක තියෙනවා. රදනක නැහැ, පුරස්චාරක නැහැ, චාරක තියෙනවා. ඕකත් තියෙන්නේ මෙහෙමයි. මෙන්න මේ විදිහට තියෙන්නේ. නිකම් මතක තියාගන්න. 4යි 4යි 0යි 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 6යි 6යි 2යි 2යි 0යි 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 3යි 3යි. ඔය විදිහට තියෙන්නේ මීයේගේ. මීයාගේ රදනක නැහැ, පුරස්චාරක නැහැ, මේ හරිය හිස්. මෙන්න මේ වචන කියා දෙන්නයි මේ කියන්නේ. මේවට කියනවා අතුරුකඩ කියලා. මීයාට අතුරුකඩක් පිහිටනවා. මේ බලන්න කෘන්තක දත් තියෙනවා. මෙහෙම උඩ දෙකක් යට දෙකක් තියෙනවා. රදනක නැහැ, පුරස්චාරක නැහැ. රදනක නැහැ, පුරස්චාරක නැහැ. ආයි චාරක තියෙනවා මෙහෙම. මේ හරියෙන් තමයි මීයා කන වැඩිපුර ඒව ඔක්කොම වැටෙන්නේ. මීයාට අතුරුකඩක් පිහිටනවා. නිකන් දැනගන්න විතරයි ඕක ඕනේ අතුරුකඩ කියන වචනේ. right. දැන් මුඛ කුහරය ඉගෙන ගන්න ගියා. මුඛ කුහරය ඉගෙන ගන්න ගිහිල්ලා අපි කතා කළා උඩින් උඩු තල්ලෙන්ද යටින් යටි තල්ලෙන්ද ඉදිරියෙන් මුඛයෙන්ද පිටුපසින් රසනිකාවෙන්ද වට වූ කොටස මුඛ කුහරයයි කියලා. මුඛ කුහරයේ කේත ග්‍රන්ථි ඉගෙන ගත්තා. දත් ඉගෙන ගත්තා. දැන් තියෙන දිව. දිව කියන්නේ මෙන්න මේකයි. අපර කොටසින් පමණක් මුඛ කුහරයට සම්බන්ධ වූ පූර්ව කොටස නිදහසේ චලන කළ හැකි ආහාර ගුලි කිරීම, ආහාර මිශ්‍ර කිරීම, ආහාර හනුවලට මාරු කිරීම, ආහාර ග්‍රසනිකාව දෙසට යොමු කිරීම, රස ප්‍රතිග්‍රහණය කිරීම, ශබ්දෝත්පාදනය. බලන්නකෝ. ආහාර ගුලි කරනවා, ආහාර මිශ්‍ර කරනවා, ආහාර හනුවලට මාරු කරනවා, ආහාර ග්‍රසනිකාව දෙස තල්ලු කරනවා, රස ප්‍රතිග්‍රහණය කරනවා, ශබ්දෝත්පාදනය කරනවා. දිව අල්ලගෙන කතා කරන්න බෑ. සරි අපර කොටස පමණ මුඛ කුහරයට සම්බන්ධ වූ පූර්ව කොටස නිදහසේ චලිත කළ හැකි ආහාර ගුලි කිරීම, මිශ්‍ර කිරීම, හනුවලට මාරු කිරීම, ග්‍රසනිකාව දෙසට යොමු කිරීම, රස ප්‍රතිග්‍රහණය කිරීම, රස හඳුනාගන්නේ මොලේන්, රස ප්‍රතිග්‍රහණය කිරීම, ශබ්දෝත්පාදනය කිරීමට උපකාරී වන මාංශලමය වැදැල්ල දිවයි. දිවෙහි පිටිකානම් රළු පැලුම් ඇත. පිටිකා තුළ ගිලී රසාංකුර ඇත. රසාංකුර වලින් රස ප්‍රතිග්‍රහණය කරනවා. හැබැයි දිවේ ඉද්දීලිම කෙළවරෙන් පැණි රස, ඊට පිටිපසින් ලුණු රස, දෙපැත්තෙන් ඇඹුල් රස, පිටිපස්සේ කෙළවරින් තිත්ත රස, පැණි ලුණු ඇඹුල් තිත්ත. ඉස්සරහම මෙන්න මේ කෙළවරට පැණි රස, ඊට පොඩ්ඩක් පස්සට යනකොට පුතේ ලුණු රස, දිවේ දාර දෙකින් ඇඹුල් රස, පිටිපස්සෙන් තිත්ත රස ප්‍රතිග්‍රහණය කරන රසාංකුර තියෙනවා. එකපාරක් විභාග ප්‍රශ්නයක් තිබුණා දිව මැදීමේදී පිටිකා ආරක්ෂා කළ යුතුයි කියලා. මොකක්ද මේ කතාව? පිටිකා අතරේ තමයි රසාංකුර තියෙන්නේ. පිටිකා වලට හානියක් වුණොත් රසාංකුර විනාශ වෙනවා. දැන් බලන්න අපර කෙළවරින් පමණක්
මුඛ කුහරයට සම්බන්ධ වූ පූර්ව කෙළවර නිදහසේ චලිත කළ හැකි ආහාර ගුලි කිරීම මිශ්‍ර කිරීම හනුවලට මාරු කිරීම ග්‍රසනිකාව දෙසට යොමු කිරීම රස ප්‍රතිග්‍රහණය කිරීම ශබ්දෝත්පාදනය කිරීම සඳහා උදව් වන මාංශලමය වැදැල්ල දිවයි දිවෙහි රළු පැලුම් ඇත ඒවා පිටිකා නම් වේ ඒ තුල ගිලී රස ප්‍රතිග්‍රහණය කරන රසාංකුර පිහිටයි ඉදිරිම කෙළවරෙන් පැණි රසද මදක් පිටුපසින් ලුණු රසද දෙපසින් ඇඹුල් රසද පිටුපස කෙළවරින් තිත්ත රසද ප්‍රතිග්‍රහණය වේ පැණි ලුණු ඇඹුල් තිත්ත යනු ප්‍රාථමික රස වර්ග හතරයි මේ හැර රස වර්ග තිබේද පැණි රස ලුණු රස තිත්ත රස ඇඹුල් රස කහට රස මිරිස් රස කිවුල් රස පෙම් රස කියන්න එපා අන්න ඒ වගේ රස වර්ග තියෙනවා ඒ රස කියන්නේ ප්‍රාථමික රසවල සංකලනයක් කියලා මතක තියාගන්න ඊළඟට මේව ස්වභාව ධර්මයන් නිර්මාණය කරලා තියෙනවා කැමැතිම පැණි රස ඉස්සරහින් ගන්න අකමැතිම තිත්ත රස පිටිපස්සෙන් ගන්න නැත්තම් කිසි දෙයක් කන්න වෙන්නේ ඉස්සෙල්ලම තිත්ත දැනෙන්නේ බෙහෙත බිව්වට පස්සේ තමයි තිත්ත දැනෙන්නේ ඇයි තිත්ත කෙලවර ඉන්න ප්‍රතිග්‍රහණය වෙන්නේ රයිට් ලියන්න අනුමාත්‍රිකාව දිව දිව ලියන්න අපර කෙළවරින් පමණක් අපර කෙළවරින් පමණක් මුඛ කුහරයට සම්බන්ධ වූ අපර කෙළවරින් පමණක් මුඛ කුහරයට සම්බන්ධ වූ පූර්ව කෙළවර නිදහසේ චලනය කළ හැකි නිදහසේ චලනය කළ හැකි ආහාර ගුලි කිරීම මිශ්‍ර කිරීම හනුවලට මාරු කිරීම ග්‍රසනිකාව දෙසට යොමු කිරීම රස ප්‍රතිග්‍රහණය සහ
ශබ්ද උත්පාදනය කිරීම ශබ්ද උත්පාදනය කිරීම මුඛ කුහරයෙන් ශබ්ද උත්පාදනය කිරීම දිවෙන් සිදුවේ දිවෙන් සිදුවේ දිවෙහි ඇති රළු පැලුම් දිවෙහි ඇති රළු පැලුම් පිටිකා ලෙස හඳුන්වයි පිටිකා ලෙස හඳුන්වයි ඒවායේ ගිලි රස ප්‍රතිග්‍රාහක හෙවත් රස ප්‍රතිග්‍රාහක හෙවත් රසාංකුර පිහිටයි දිවෙහි ඉදිරිම කෙළවරෙන් පැණි රස මදක් පිටුපසින් ලුණු රස දිවේ දෙපසින් ඒ කියන්නේ වම් දකුණු පැන් දෙකේ දෙපසින් ඇඹුල් රසද පිටුපසින් තිත්ත රසද ප්‍රතිග්‍රහණය කරයි දැන් පැටවුනේ මේ අහන්න අපි ගැහුවා අර උඩින් මුඛය මුඛ කුහරය කියන ඔය දෙකම ඉවරයි දැන් අපි එනවා ග්‍රසනිකාව මෙන්න බලන්න ආහාර මාර්ග පද්ධතියට තව ඉස්සරහදී ඉගෙන ගන්න ශ්වසන පද්ධතියට ආහාර මාර්ග පද්ධතියට ශ්වසන පද්ධතියට ආහාර මාර්ග පද්ධතියට ශ්වසන පද්ධතියට යන දෙකටම පොදු කාටිලේජීමය කුටීරය කාටිලේජ කියන්නේ මෙතන අල්ලා බලන්න මස් කෑල්ලක් තරම් මෘදු නැහැ අස්තියක් තරම් හයිය නැහැ මස් කෑල්ලක් තරම් මෘදු නැති අස්තියක් තරම්ම හයිය නැති මැද හරියට කියන්නේ කාටිලේජ කියලා එතකොට දැන් කියන්නේ ග්‍රසනිකාව ආහාර මාර්ග පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් දෙකටම පොදු කාටිලේජීමය කුටීරය ග්‍රසනිකාවයි ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වේ ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වේ පොඩකින්ද ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වේ ඉදිරියෙන් ඇති නොහැකිලෙන ඍජු
කාටිලේජීමේ නාලයේ ශ්වාස නාලයයි. පිටුපසින් ඇති හැකිලෙන සුළු මාංශලමේ නාලයේ ශ්වාස නාලයයි. මාංශලමේ නාලයේ අන්න ස්රෝතයයි. දැන් ආයිසරක් අහගන්න. ආහාර මාර්ග පද්ධතියට රුධිර ආහාර මාර්ග පද්ධතියට ශ්වසන පද්ධතියට යන දෙකටම පොදු කාටිලේජීමය කුටීරය ග්‍රසනිකාවයි. ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වේ. ඉදිරියෙන් ඇති නොහැකිලෙන සුළු ඍජු කාටිලේජීමේ නාලයේ ශ්වාස නාලය වන අතර පිටුපසින් ඇති හැකිලෙන සුළු මාංශලමේ නාලය අන්න ස්රෝතයයි. ශ්වාස නාලයත් අන්න ස්රෝතයත් ආරම්භ වන තැන අපිජීවිකාව නම් ව්‍යුහයක් ඇත. ව්‍යුහය ඔය වචනේ බලන්න. ඇසේ ව්‍යුහය, කනේ ව්‍යුහය, මොලේ ව්‍යුහය. ව්‍යුහය කියන්නේ ක්‍රියාකාරීත්වයට හැඩගැසී ඇති ආකාරය. දැන් බලන්න එතකොට මේ ව්‍යුහයත් යම් ක්‍රියාවකටයි හැඩගැහිලා තියෙන්නේ. දැන් ඔය කියා දුන්නු ටික බලන්න. ආහාර මාර්ග පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් දෙකටම පොදු කාටිලේජීමේ කුටීරේ ග්‍රසනිකාවයි. ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වේ. ඉදිරියෙන් නැති නොහැකිලෙන ඍජු කාටිලේජීමේ නාලය ශ්වාස නාලය වන අතර පිටුපසින් නැති හැකිලෙන සුළු මාංශලමේ නාලය අන්න ස්රෝතයයි. ශ්වාස නාලයත් අන්න ස්රෝතයත් ආරම්භ වන තැන අපිජීවිකාව නම් ව්‍යුහයක් පිහිටයි. ආහාර ගුලියක් ගිලිනකොට පටස් ගාලා ශ්වාස නාලය වහනවා. ආහාර ගිලිනකොට ශ්වාස නාලය වහනවා. නැත්තම් ශ්වාස නාලයේ ආහාරය යනවා. වතුර බොනකොට ශ්වාස නාලය වහනවා. නැත්තම් වතුර යනවා. එනාලු වලට. දැන් බලන්නකෝ මෙතන සිද්ධිය මේ පිටිපස්සෙන් තියෙන අන්න ස්රෝතය මේ මම මෙහාට ගලලා අඳිනවා. මේ ඉස්සරහින් තියෙන ශ්වාස නාලය මේ දෙන්නගේ අතරේ ඉන්නේ අපිජීවිකාව. එයා වතුර බොනකොට බත් කනකොට ශ්වාස නාලය වහනවා. එතකොට ඔය වැඩේ කරන්නේ අනිච්ඡානුගතව. දැන් අපි හිතමු ලෙඩෙක් ඉන්නවා. මෙයාට කිසිවක් කන්න බෑ ඔපරේෂන් එකක් කරලා කියන්නකෝ. දියර જાති තමයි කවන්නේ යාට. දැන් මේ තියෙන්නේ නාස් කුහරයෙන් වෙස්ලින් කියලා මේක ඇත්ත 100% මගේ අත්දැකීමක් තියෙනවා. එක රෝගියෙකුට මේක දාන්න බැරුව මං තියෙන දැනීමෙන් මේක දාලා දුන්නා. පොඩ අහගන්න හොඳට. ඔය ස්ලෝන් මොකද මේ සේලයින් බටේ වගේ බටයක් තියෙනවා. ඔය බටේ තියෙනවා විස බීජනාශක ග්ලිසරින් එකක්. ඕක ගාලා අපි මේ නාස් කුහරයෙන් අස්සට යවනවා. යවලෝක ගන්නවා මෙහෙම පල්ලෙහා. මෙන්න මේ හරියට විතර එනකොට ඕක මෙහෙම කරකෝ දාන්න පුළුවන්. එනකොට මෙන්න මේ නාල දෙක ගාවට සෙට් වෙනවා. සෙට් වුණාම හරියට මේක යවා ගන්න ඕනේ පිටිපස්සේ නාලෙට. පිටිපස්සේ නාලෙට ගියාම මේක බහිනවා ආමාශයට. අර නාලේ ආමාශයට බහිනවා. දැන් මේක හැම වෙලේම තියෙනවා එළියට අරගෙන මේකට පුනීලයක් තියෙනවා ඔහම. පුනීලයට දියරේ වක් කරනවා. වක් කරාම මෙහෙම ගිහලා ඕස් කාලා ආමාශය පිටනවා. රසක් අරේ මේ මුකුත් දැනෙන්නේ නැහැ. ලෙඩාට බෙහෙත් ටිකයි ආහාරය වැටෙනවාද?
හැබැයි පුතේ මෙන්න මේක දාන්න ගිහිල්ලා හරියට මේක වැටුන් නැත්තම් අන්න ස්රෝතේ මේක යන්නේ ශ්වාසනාලේ. එහෙම කේස් එකක් ගියොත් මේ පූර්ණ කවන ඒවා යන්නේ පෙනහළුවට. අනිවාර්යෙන් මැරෙනවා. දැන් මේක ඇත්තම වෛද්‍යවරයෙක් කරන්න ඕන වැඩක්. දැන් මේවා ඔක්කොම කරන්නේ හොඳට පුහුණු වෙච්ච නර්සස්ලා. බෙහෙත් දෙන එක වෛද්‍යවරයෙක් වැඩක්, නීතියක් තියෙනවා හැම. නමුත් අද බෙහෙත් දෙන්නේ ස්පිතාල නර්සස්ලා. දැන් මේක යවනකොට මෙන්න මේ බටේ අපිට ගෙදරදී අපේ ලෙඩෙක්ගේ මේක කරගන්න පුළුවන්. හැබැයි අපි ගාව තියෙන්න ඕනේ වෙනම කුඩා ඉන්ජෙක්ෂන් බටයක්. මං ගාව චූෂක පොම්පයක් තියෙනවා මෙන්න මෙහෙම. මේක මහ ලොකු චූෂක පොම්පයක්. මෙහෙම ඇදලා චූෂණය කරන්න පුළුවන් එකක් මේක. හරි? මෙන්න මේ වගේ පොඩි සිලින්ඩරයක් තියෙනුනේ අපි ගාව. ඔය සිලින්ඩරේ මෙන්න මේකට හයි කරලා දැන් බතේ ගහනවා. සිලින්ඩරේ හයි කරලා හිමින් අදින්න ඕනේ. ඇද්දාම මේක පිරෙනවා නම් වතුරෙන්. මේක වතුරෙන් පිරෙනවා නම් ඕනනම් ඒ වතුර ඇඹුල් රාය ආමාශයෙන් ලැබෙන්නේ. බතේ හරියට ආමාශයට වැටිලා තියෙනවා. මෙහෙම අදලු ස්කල හුලම් පිරෙනවා නම් කිසි දෙයක් පොවන්න එපා. ගිහිල්ලා තියෙන්නේ වැරදි මාර්ගයේ. මේවා ජීවිත අත්දැකීම්. වයසටපත් වෙච්ච සීයා ගෙදර ඉන්නේ නැද්දි මේක කරගන්න පුළුවන්. කැටිත් එකක් දාන්න පුළුවන් මුත්‍රා ටික අයින් කරලා දාන්න. කෑ ගහනවා වේදනාවෙන්. මුත්‍රා ටික අයින් කරන්න කැටලක් දාන්න පුළුවන් සිස්ටම් මාර්ගයේ ඔස්සේ කැටලක යවන්න පුළුවන් අපිට මුත්‍රා ටික ඇදලා ගන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ළමයි දැනගෙන ඉන්න ඕන කරුණු. එහෙමනම් වැරදි මාර්ගේ නොගිහින් ඔයගොල්ලොත් එහෙම තමයි කරන්න ඕනේ. හරි මාර්ගයේ මේ බටේ යවා ගන්න ඕනේ. හරි. දැන් කරුණු ටික ගමු. ආහාර මාර්ග පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් දෙකටම පොදු කාටිලේජීමය කුටීරේ ග්‍රසනිකාවයි. ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වේ. ඉදිරියෙන් නැති නොහැකිලෙන ඍජු කාටිලේජීය නාලයේ ශ්වාසනාලයේ වන අතර පිටුපසින් නැති හැකිලෙන සුළු මාංශල මේ නාලයේ අන්න ස්රෝතයයි. ශ්වාසනාලයත් අන්න ස්රෝතයත් ආරම්භ වන තැන අපිජීවිකාව නම් ව්‍යුහයක් ඇත. එම ව්‍යුහය මගින් දියරයක් පානය කරන විට ආහාරයක් ගිල්න විට ශ්වාසනාලයේ වසා තබන්නේ අනිච්චානුගතවය. එවිට ඒවා ශ්වසන පද්ධතිගත වීම වළක්වයි. හැබැයි පුතේ ඉච්ඡානුගත පේශිත්, ඉච්ඡානුගත කියන්නේ අපේ අනුදැනුමක් ඇතුව ක්‍රියා කරනවා. ඉච්ඡානුගත පේශිත් අනිච්ඡානුගත පේශිත් කියන දෙකම ඇති තැනක් තමයි මේ යන්න ස්රෝතය. පේශි වර්ග දෙකම තියෙනවා. සිනිඳු පේශිත් තියෙනවා, කංකාල පේශිත් තියෙනවා. හරි. දැන් ඒ ටික ලියාගෙන ඉන්න. ලියන්න අනුමාත්‍රිකාව ග්‍රසනිකාව. අර ඊතල පේලියේ මුඛය හරි මුඛ කුහරය හරි දැන් ග්‍රසනිකාව. ලියන්න ආහාර මාර්ග පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් දෙකටම පොදු කාටිලේජීමය කුටීරය ග්‍රසනිකාවයි.
ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වේ. ඉදිරියෙන් ඇති. ඉදිරියෙන් ඇති. නොහැකිලෙන සුළු. නොහැකිලෙන සුළු. ඍජු. කාටිලේජීමය නාලය. ශ්වාසනාලයයි. පිටුපසින් ඇති. හැකිලෙන සුළු. මාංශලමය නාලය. මාංශලමය නාලය. අන්න ශ්‍රෝතයයි. මෙම නාල දෙක ආරම්භ වන තැන අපි ජීවිකාව නම්. අපි ජීවිකාව. ජීවය කියන දිව. දිව වගේ කෑල්ලක් උග. අපි ජීවිකාව නම් ව්‍යුහයක් පිහිටයි. ව්‍යුහයක් පිහිටයි. එන්මගින් ආහාර පාන ගන්නා විට. ආහාර පාන. ආහාරයි ලාම්පුවයි නෙවෙයි. කෑමයි බීමයි. ආහාර පාන ගන්නා විට ශ්වාසනාලයේ වසා තබා ඒවා පෙනහළු ගත වීම වළක්වාලයි. ඒවා පෙනහළු ගත වීම වළක්වාලයි. right. උතේ සමහ මේ කවුරු හරි මැරිලා එයාගේ පෝස්ට්මෝර්ටම් එකක් කරාම පෝස්ට්මෝර්ටම් එකක් කියන්නේ මරණින් පසුව කරන පරීක්ෂණයක්. ඔය දැන් නම් පෝස්ට්මෝර්ටම් කරනවා මැරිච්ච එක්කෙනා කොවිඩ්ද නැද්ද කියලා බලන්න. සමහර අය මැරුණාම කාට හරි කියන්න පුළුවන් මේ මරණය අපිට සැකයි කියලා. ඒ සඳහා වෛද්‍යවරයාට හිතුනොත් මේ මරණයට හේතු හොයන්න ඕනේ කියලා ඒ සඳහා මිනිහක් කපනවා. කපලා මරණ පරීක්ෂණය කරනවා. සම්පූර්ණ මිනිහක් කපලා මරණ පරීක්ෂණය කරන කාල මම අවස්ථා දෙකක් හිටියා.
එකක් තමයි මේ ප්‍රදේශයේ කිරිවත්තුළු පැත්තේ මගෙන් ඉගෙනගත්තු දරුවෙක් ගෑනු දරුවෙක් විභාගෙට දවස් ගාණක් තියෙද්දි මැරුණා. මම ඒ පෝස්ට්මෝර්ටම් එක බැලුවා. ඊළඟට තව වෛද්‍යවරයෙක්ගේ මරණ වෙලාවේ සම්පූර්ණ යාගේ මිනිහ කපලා මරණයට හේතුව හොයන තැන මම හිටියා. ඒවා හොඳ අත්දැකීම්. මම හිතන්නේ ඔය කොට්ටාවේ ධර්මපාලි සර් කෙනෙක් ආව ඇති ඒකේ පින්තූර ටිකත් මම ඒ වෙලාවේ යත්මත් එක හිටියා. එතකොට මේ ඒ මරණ වාර්තාව දුන්නා ආමාශයගත ආහාර පෙනහළුගත වීම නිසා සිදු වූ මරණයක කියලා. මොකද සමහර ලෙඩුන්ට ගාල උගුරට එනවා. උගුරට එනකොටම ශ්වාසනාලයේ වහන්න ඕනේ ගිහිල්ලා අපි ජීවිකාවේ. කනකොට වැවුවා වගේ ගාල උගුරට එනකොට ශ්වාසනාලයේ වහන්න ඕනේ අපි ජීවිකාවේ. ඒව හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතුවම අපි ජීවිකාවේ ශ්වාසනාලයේ ඇරලා තියෙනවා. අර ආමාශයෙන් ගත්තු කෑම ටික මේ බලන්නකෝ. දැන් මෙහෙමනේ. මේ බටේ දිගේ ආමාශයේ කෑම උඩහට ගැහුවා. ඔයනකොට මේ ඉස්සරහින් තියෙන බටේ වහන්න ඕනේ. අපි ජීවිකාවේ. එයාට ඒක කරන්න බැරි වුණා. මේ ආහාර ටික මෙහාට ගියා. මේක පෙනහල්ලට ගියා. අනිවාර්ය මරණය. එතකොට මේ මරණ වාර්තාවේ තියෙන්නේ මොකද්ද? ආමාශයගත දියරමේ ආහාර ශ්වාසනාලගත වීම නිසා සිදු වූ මරණය. අංක 1 උස්ම ගන්න බැරුව යනවා. අංක 2 ගර්ථ පිරෙනවා අරවයි. ඒ නිසා මරණයටපත් වෙනවා. හරි. මරණය කියන එක ඉතාස් වෙන විදිය කියන එක ගැන අපිට හොඳ පාඩම් ටිකක් කොවිඩ් දෙක ඇතුලේ ඉගෙන ගත්ත අපි දවසක් කතා කරමුකෝ. කොවිඩ් වසංගතය නිසා අපට ලැබුණු යහපත් පුරුදු වුණාද? ඇති නැති පරතරේ රැකගෙන මලගයක් කරන එක. අර රත්නපුර ස්පිරිතාලේ තරුණ වෛද්‍යවරය කරාපිටි ස්පිරිතාලෙදි මැරුණා. ඉතිරි දෙක උතලා අවසන් ගමන් ගියා. රාගම ස්පිරිතාලේ ප්ලාස්ටික් සර්ජරි කරන වෛද්‍යවරයා මැරුණා. එයාත් ඒ විදිහට ගියා. සාමාන්‍ය මේ ගමේගොඩේ ජේමිස් පැලිස් රොබර්ට් මැරුණා. එයාත් අර විදිහට ගියා. එක දවසින් වැඩ ඉවර. ඉතින් ඕකේ දේවල් අපි ඉගෙන ගත්තා. මලගයක් බොහෝම හොඳට කරන්නේ කොහොමද කියලා. මගුල් ගයක් කරන්නේ කොහොමද කියලා. මේ ළඟදී තරුණයෙක් විවාහ වෙලා තරුණියක් එක්ක මුදල් ගොඩක් තියෙන මගුල් ගේ ගන්න බැරි හින්දා Facebook එකේ බලන්න දකින්න ඇති. ලස්සන පුංචි ගයක් හදලා දීලා පවුලකට ජීවත් වෙන්න. ඒක ඉගෙනුවා. දුරස්ථභාවය ගැන ඉගෙනුවා. ඕපදූප කීම වගේ දේවල් වලින් වැළකී ඉන්න හැටි ඉගෙනුවා. පාඩම් තියෙනවා 17ක් විතර මතක හිටින්න කොවිඩ් වලින් උගන්වලා. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රභාකරන් කිව්වා දවස් 4ක් යනකොට තව බෝම්බයක් තියතයි මුන්ටක මතක නැහැ කියලා. SARS කියලා වෛරස් එකක් ආවා දැන් මතක නැහැනේ. අන්න ඒ වගේ තමයි. හොඳයි. දැන් හරි මුඛය හරි මුඛ කුහරය හරි ග්‍රසනිකාව හරි. දැන් මාතෘකාව ලියා ගන්න අන්න ස්රෝතේ. අන්න ස්රෝතේ. අන්න ස්රෝතය. දැන් බලන්නකෝ. මෙන්න ග්‍රසනිකාව. ග්‍රසනිකාව අවසාන වෙන්නේ මෙතනින්. බලන්න පොඩ්ඩක් ඉන්න. ග්‍රසනිකාව අවසාන වන තැනින් ආරම්භ වෙනවා. මෙන්න මෙතන තමයි තියෙන්නේ ආමාශය. ආමාශයේ පටන් ගන්න තැන තියෙනවා හෘදයාසන්න වක්‍ර පිධානය කියලා එකක්.
ග්‍රසනිකාව අවසාන වන තැනින් ආරම්භ වන ආමාශය ආරම්භ වන තැන ඇති හෘදයාසන්න වක්‍රපිඩානෙන් අවසාන වන සෙන්ටිමීටර් 24ක් දිග ක්‍රමාකුංචන තරංග ධාරාවක් මගින් ආහාරය ආමාශය බලා ගෙනෙන මාංශලමය ද්විස්තර නාලය අන්න ස්රෝතයයි. දැන් ආයෙ අහගන්න. ග්‍රසනිකාව අවසාන වන තැනින් ආරම්භ වන ආමාශය ආරම්භ වන තැන ඇති හෘදයාසන්න වක්‍ර පිධානයෙන් අවසාන වන සෙන්ටිමීටර් 24ක් දිග ක්‍රමාකුංචනයේ වෙමින් ආහාරය ආමාශය බලා ගෙනෙන මාංශලමේ ද්විස්තර නාලය අන්න ස්රෝතයයි. අන්න ස්රෝතයේ දිගේ ආහාර පල්ලෙහාට එන්නේ ගුරුත්ව බලයෙන් නෙවෙයි. මැජික් කාරයෙක් ඔළුවෙන් හිටගෙන කෙසෙල් ගෙඩියක් කෑවොත් ඒ කෙසෙල් ගෙඩිය උගේ ආමාශයට එන්න ඕන. එනවා. මොකද ක්‍රමාකුංචන තරංග ධාරාව හින්දා තමයි මේක තල්ලු වෙන්නේ. ගුරුත්ව බලයේ හින්දා නෙවෙයි. දැන් බලන්න. ග්‍රසනිකාව අවසාන වන තැනින් ආරම්භ වන ආමාශය ආරම්භ වන තැන ඇති හෘදයාසන්න වක්‍ර පිධානයෙන් අවසාන වන ක්‍රමාකුංචනයේ වෙමින් ආහාරය ආමාශය බලා ගෙනෙන සෙන්ටිමීටර් 24ක් දිග මාංශලමය ද්විස්තර නාලය අන්න ස්රෝතයයි. අන්න ස්රෝතය දිගේ ආහාර ගෙනෙන්නේ ගුරුත්ව බලයෙන් නොව ක්‍රමාකුංචන තරංග ධාරාව නිසාය. right. දැන් ලියන්න අනුමාතෘකාව අන්න ස්රෝතය. ග්‍රසනිකාව අවසාන වන තැනින් ආරම්භ වන ආමාශය ආරම්භ වන තැන ඇති ආමාශය ආරම්භ වන තැන ඇති හෘදයාසන්න වක්‍ර පිධානයෙන් හෘදයාසන්න වක්‍ර පිධානයෙන් අවසාන වන සෙන්ටිමීටර් 24ක් දිග සෙන්ටිමීටර් 24ක් කියන්නේ අඩියක් සෙන්ටිමීටර් 30යි ඈ සෙන්ටිමීටර් 24යි අඩියකට වැඩිය සෙන්ටිමීටර් 6යි අඩු සෙන්ටිමීටර් 24ක් දිග ක්‍රමාකුංචනය වෙමින් ආහාරය ආමාශය බලා ගෙනෙන ආමාශය බලා ගෙන එන මාංශලමය මස් වලින් හැදුණු මාංශලමය ද්විස්තර ස්තර දෙකයි ද්විස්තර නාලය අන්න ස්රෝතයයි ඉස්සර කොට ගලනාලය කියලා කිව්වා අන්න ස්රෝතයයි
දැන් පුතේ මේ අන්න ස්රෝතේ ඇතුලේ තියෙනවා ශ්ලේෂ්මල ශ්‍රාවී ග්‍රන්ථි. අන්න ස්රෝතේ ඇතුලේ ශ්ලේෂ්මල ශ්‍රාවී ග්‍රන්ථි තියෙනවා. ඕවයින් එනවා මියුසින් කියලා දියරයක්. ඔය මියුසින් කියන දියරේ හින්දා තමයි පුතේ මේ අන්න ස්රෝතයේ දිගේ බාධාවකින් තොරව මේ බත්ගුලි පල්ලෙහාට බහින්නේ. මේ බිත්ති වලින් මියුසින් ගලනවා. දැන් පුද්ගලයා වයසට යනකොට මේ ශ්ලේෂ්මල කාරක ග්‍රන්ථීන්ගෙන් ගලන මියුසින් මදි. කැස්සෙනවා නිතරම. බත්ගුලියක් කාලා වතුරේ ගබ්බනවා මේක තල්ලු වෙලා යන්න. ඒ වගේ ප්‍රශ්න තියෙනවා වයස්ගත වීමත් එක්ක. රයිට් දැන් ලියන්න. අන්න ස්රෝතේ ඇතුල් බිත්ති වලින් ශ්‍රාවය වන ශ්ලේෂ්මල දියරය ආහාර ගුලි පහතට ගෙන යාමට උදව් කරයි. දැන් මුඛය හරි. මුඛ කුහරය හරි. ග්‍රසනිකාව හරි. අන්න ස්රෝතය හරි. දැන් අර උඩ තියෙනවා ඒ වගේ ගැලීම් සටහන. දැන් මාතෘකාව ආමාශය. මෙන්න මේ විදිහේ අවයවයක් තියෙනවා. මෙන්න මෙතනින් අන්න ස්රෝතේ ඉවර වෙනවා. අන්න ස්රෝතේ අවසාන වන තැන තියෙනවා හෘදයාසන්න වක්‍ර පිධානය. මෙන්න මෙතනින් ආරම්භ වෙනවා යූ හැඩේ නාලයක්. මම ඔයගොල්ලෝ රූප සටහන් එවලා ඇති WhatsApp එකෙන්. යූ හැඩේ නාලයක් තියෙනවා ග්‍රහණීය. මෙන්න මෙතනින් තමයි ග්‍රහණීය ආරම්භ වෙන්නේ. එතන තියෙනවා ආමාශාන්ත්‍ර වක්‍ර පිධාන. ශාන්ත්‍රය කියන්නේ කෙලවර. දැන් අන්න ස්රෝතය අවසාන වන තැන ඇති හෘදයාසන්න වක්‍ර පිධානයෙන් ආරම්භ වන ග්‍රහණීය ආරම්භ වන තැන ඇති ආමාශාන්ත්‍ර වක්‍ර පිධානයෙන් අවසාන වන මාංශලමය බිත්ති 3කින් සැදුම් ලත් ආහාර මාර්ගයේ වැඩිම පරිමාවක් අත්කර ගන්න පැය 3ක් ජීර්ණය වෙමින් ක්‍රමාකුංචනය වෙමින් ආහාරේ රඳවා තබා ගන්න කොටසට කියන ආමාශය කියලා. මේ ආමාශය අම්ලකාරක ග්‍රන්ථීන්ගෙන් ගලනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒ නිසා මේ ආමාශය තියෙන දියරේට නමක් කියනවා ආමලසය කියලා. දැන් බලන්න. අන්න ස්රෝතය අවසාන වන තැන ඇති හෘදයාසන්න වක්‍ර පිධානයෙන් ආරම්භ වන ග්‍රහණීය ආරම්භ වන තැන ඇති ආමාශාන්ත්‍ර වක්‍ර පිධානයෙන් අවසාන වන මාංශලමය බිත්ති 3කින් සැදුම්ලත් ආහාර ක්‍රමාකුංචනය වෙමින් ජීර්ණය වෙමින් පැය 3ක් තබා ගන්නා ආහාර මාර්ගයේ වැඩිම පරිමාවක් ගන්න කොටස අපි ඕකට කියනවා ආමාශය කියලා. ආමාශයේ අම්ලකාරක ග්‍රන්ථීන්ගෙන් ගලන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ හින්දා ආමාශය ආම්ලික වෙනවා. දැන් පුතේ මේ එළියේ තියෙන්නේ
ඔය අම්ලකාරක ග්‍රන්ථි ඕවයින් හෝස් ගාලා මේ HCl එන්නේ නැහැ. හයිඩ්‍රජන් අයනයිඩ් ක්ලෝරයිඩ් අයනයිඩ් තමයි ඇතුළට එන්නේ. ඇතුළෙන් තමයි HCl හැදෙන්නේ. බලන්නකෝ මේ එළියේ ග්‍රන්ථියෙන් කෙලින්ම HCl හදලා එවුවනම් එළියේ ඉඳලා පිච්චෙනවා අපේ බිත්ති ටික. හයිඩ්‍රජන් අයනයිඩ් ක්ලෝරයිඩ් අයනයිඩ් එවන්නේ. ආමාශයට ආවම තමයි HCl හදන්නේ. ඒ හැදුවට කමන්නේ මේ ආමාශය ඇතුල් බිත්තියේ ශ්ලේෂ්මල ආවරණයක් තියෙනවා. මේ ශ්ලේෂ්මල ආවරණයේ හින්දා අර ඇතුලේ හැදෙන HCl වලට බෑ අපේ බිත්තිය ඇටැක් කරන්න. මේ සාමාන්‍ය තත්වය. නමුත් අධික මත්පැන් පානය, අච්චාරු, බිලින් වැනි අම්ල සහිත ආහාර වලට ඇබ්බැහි වීම අධික මත්පැන් පානය කියලා කිව්වේ ඈ. අධික මත්පැන් පානය, ඇඹුල් ආහාර වලට හුරු වීම, નિયમિત වේලාවට ආහාර නොගැනීම, මානසික අසන්තුලිතතාවය කියන හේතු මත මේ ශ්ලේෂ්මල දියරේ පිච්ච ගන්නවා. පිච්චුනහම මෙන්න මේ HCl අම්ලය ඇතුලේ ඇටැක් කරනවා. මෙතන හැදෙනවා තුවාල. ඒ තුවාල වල අම්ලය ගෑවෙනවා, ඉන්න බෑ දැවිල්ලයි. දැන් කියනවා ગેස්ට්‍රයිටිස් කියලා. අම්ල පිත්තේ හැදෙනවා. දැන් ગેස්ට්‍රයිටිස් හදිච්ච ගමන් අරයා නවත්තන්නේ. එයා ක්‍රමාකුංචනය වෙනවා මෙහෙම. එයා මෙහෙම ක්‍රමාකුංචනය වෙනකොට අම්ලයේ තියෙන ගෑස් එක බුඩුස්කාර ගහනවා ශ්වාසනාලයේ. ශ්වාසනාලයේ දිගේ මේක එනවනේ උඩහට. උඩහට ආපු ගමන් ග්‍රසනිකාවට එනවා. ග්‍රසනිකාවෙන් එක්ක මේක නාස්ක ඉවරෝලින් නැත්තම් කටි බුස්කාර යනවා. එතකොට බලන්නකො මේක හිතා මතා හදාගන්න ලෙඩක් නෙවෙයි. එකක් අධික මත්පැන් පානය. එහෙම නැත්තම් අච්චාරු, විනාකිනි සහිත ආහාර, ආම්ලික ආහාර ගැනීම. අනිත් එක මානසික අසන්තුලිතතාවය. මේ හේතු මත මේ ශ්ලේෂ්මල ස්තරයේ මරලා තුවාල හදලා හයිඩ්‍රොක්ලෝරික් තුවාලයක ගැටිලා අරෙහි ක්‍රමාකුංචනය වෙනවා. යාගේ වැඩේ යා කරනවා. එතකොට මේක හැල හැප්පෙනකොට ගෑස් එක ගහනවා උඩට. සමහර අය මේක තේරුම් ගන්නවා. පපුව රිදෙනවා කියලා. දුස්තර මහත්තයා ගාවට එක්ක ගියාම එයා කරන්නේ මොකද? අරයා කියන ලක්ෂණ අනුව මං කියා දුන්න ඉස්සල පාඩමකදී ECG වාර්තාවක් ඉස්සලම ගෙන්න ගන්න. ECG වාර්තාවෙන් බලනවා හෘදයේ ගැස්ම හරිද කියලා. හරි. එහෙනම් ECG වාර්තාව පැත්තකට දාන්න. දැන් දොස්තර මහත්තයා තීරණය කරනවා මෙයාට ગેස්ට්‍රයිටිස් කියලා. සමහර අය කරනවා ગેස්ට්‍රයිටිස් නෙවෙයි. මේ එන්නේ මයෝකාර්ඩියල් ඉන්ෆාක්ෂන් එක. මේ එන්නේ heart attack එක එන්නේ. මෙයා කියනවා අනේ මට ગેස්ට්‍රික්. නිකම්ම මැරලා යනවා. වැඩේ තේරුම් ගන්නේ නැතුව. ඒ නිසා ગેස්ට්‍රයිටිස් රෝගියත් මයෝකාර්ඩියල් අතර තියෙනවා ලොකු සම්බන්ධයක්. හරි. දැන් පුතේ අහගන්න. දැන් මම ඇවිල්ලා තියෙනවා ආමාශය දක්වා. ආණ්ඩු ආමාශය දක්වාව ග්‍රහණීය ශේෂාන්ත්‍රය මහාන්තයේ ගුඩේ ගුඩ වක්‍ර පිඩානයට යනවා. ඊට පස්සේ වෙනවා අඳිනවා රූපේ තනියෙන් ඔගොල්ලෝ අඳිනවා. ඊට පස්සේ යනවා ආහාර ජීර්ණයට. මුඛ කුහරේ ටයිලින් ඇමයිලේස්. ආමාශයේ HCl පෙප්සිනෝජන් රෙනින් ලයිපේස්. ග්‍රහණියේදී පිටස අග්න්‍යාශය කිව්ෂ සෝඩියම් බයිකාබනේට් පොටෑසියම් බයිකාබනේට් පිත්තවර්ණක ලයිපේස් සහ ඇමයිලේස්. ඊළඟට අපි යනවා ශේෂාන්ත්‍රයට. එන්ටරෝකයිනේස් පෙප්ටයිඩේස් ලයිපේස් ඇමයිලේස් මෝල්ටේස් ලැක්ටේස් සුක්‍රේස්. එන්ටරෝකයිනේස් පෙප්ටයිඩේස් ලයිපේස් ඇමයිලේස් මෝල්ටේස් ලැක්ටේස් සුක්‍රේස්. ජීර්ණය ඉවර කරනවා.
ඉවර කළා මං යනවා අවශෝෂණයෙන්. ඒතර අංගුලිකාව ගන්නන. ඊට පස්සේ මං යනවා මල ද්‍රව්‍ය බැහැර කිරීමට. ඊළඟට යනවා ආහාර මාර්ග පද්ධතිය සම්බන්ධ රෝග. මේ සියල්ල ලබන බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ ලබන බ්‍රහස්පතින්දා කියන්නේ පුතේ හත්වෙනිදා. ලබන බ්‍රහස්පතින්දා කියන්නේ හත්වෙනිදා රෑ 7ට පටන් ගන්න සම්මන්ත්‍රණය කරනවා. තාම සම්මන්ත්‍රණයේ දින වෙනස් කරගන්න බෑ මොකද අද පැමිණීම 30 ගාණක් වුණා. හැබැයි එකක් තියෙනවා කිසි කෙනෙක් අයින් වෙන්නේ නැතුව පන්තිය දිගටම හිටියා ලිව්වා. ඒක හුඟක් වැදගත්. ආහාර මාර්ගයට තව දවසයි මං ගන්න ඉවර කරනවා. ඊළඟට මම යනවා ශ්වසන පද්ධතිය. එතකොට අරහෙන් ඉවරයි රුධිර සංසරණ පද්ධතිය. දන්නේ නැති අය ඉන්නවා නම් අපේ බොටම් අප් වීඩියෝ එක බලා ගන්න. ආහාර මාර්ග එතනින් ඉවරයි රුධිර සංසරණ පද්ධතිය, බහිස්රාවී ඉන්ද්‍රිය පද්ධතිය, ස්නායු පද්ධතිය, මෙතනින් ඉවර කරනවා ආහාර මාර්ග පද්ධතිය, ශ්වසන පද්ධතිය ප්‍රජනන පද්ධතිය ඉවර කරාම ඉතා වැදගත් කොටස් අරගෙන ওই විදිහට අපේ මේ සම්මන්ත්‍රණය යනවා. මොන හේතුවක් නිසාවත් 20යි 21 O level ලියන්න ඉන්න අයට. ඒ කියන්නේ මේ ගිය අවුරුද්දේ ලියන්න ඉඳලා. ඒ කියන්නේ පහුගිය O level ලියන්න තිබිච්ච අයට. දැන් හෙට අනිද්දා O level එකක් එනවනේ. ඒ පන්තියට ළමයි ඇතුළත් කරගන්නේ නැහැ. දැනට 10 ඉන්න මගේ 11 ළමයි ටික මම කොහොම හරි ගෙනියනවා. දැනට 10 ඉන්න අපේ අලුත් පුතාලා දූලට 10 පන්ති වලට පමණක් ඇතුළු කරගන්නවා. ඒ කියන්නේ ලබන අවුරුද්ද 11. ඊළඟට රටේ තත්ත්වයේ කතරම් යහපත් වුණත් ඔන්ලයින් එකේ මම රැඳී ඉන්නවා. මොකද මේක අකර්මණ්‍යයි. මේ වැඩේ වරින් වර සිද්ධ වෙනවා, වරින් වර වෙනස් වෙනවා. මේ අකර්මණ්‍යතාවය නිසා අපි අපේ වැඩේ හරියට ඔන්ලයින් එකේ කරනවා. ඊළඟට පුතේ අනිවාර්යෙන්ම note 752 716187 note 752 716187 මේ අංකයට අනිවාර්යෙන් අද සම්මන්ත්‍රණය පිළිබඳව මට අවශ්‍යයි ඔයගොල්ලන්ගේ කිනම් හෝ කමෙන්ට් එකක්. ඒ කියන්නේ මේක හොඳ නරක යම්කිසි දෙයක් මට අනිවාර්යෙන් හැම එක්කෙනෙක්ම දාන්න. අදම දාන්න හෙට ඔබට බලන්න පුළුවන්. ඒකෙදි මට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන් ඕගොල්ලන්ගෙන් මම කරන ඉල්ලීමක්. මේක 20යි 22 දෙසැම්බර් මාස දක්වා නොමිලේම යන සම්මන්ත්‍රණ මාලාවක්. හැබැයි ඔයගොල්ලෝ හිතන්න අපිට පහුගිය කාලය තුල මේ සම්මන්ත්‍රණයට බියදම් කිරීම පවා අපහසු වුණා. අපිට මේ ගන්න බැරි වුණා සමහර පැගේ ඒවා හුඟක් ගණන්. නමුත් දැන් අපි ආයෙලා අරගෙන තියෙනවා. ඔයගොල්ලොත් එක වැඩේ කරගෙන යනවා. අලුතෙන් පන්ති 6 7 8 9 10 20යි 22ට අපි ඇතුළත් කරනවා. 20යි මේ පාර O level එකද ගන්නෙ නැහැ. ඒ කියන්නේ හෙට අනිද්දා විභාගයට යන අය ගන්න නැහැ. ඒගොල්ලන්ට පුද්ගලිකව ඕන වෙලාවක මේ අංකෙන් මාත් එක්ක කතා කරලා දන්නේ නැති පාඩමක් හිම අහගන්න පුළුවන්. හොඳයි පුතේ මෙතනින් අද නවත්තනවා. හැම දිනකටම සුබ රාත්‍රියක් පුතේ. බුදු සරණයි.